හරි අපි පාඩම් පටන් ගමු. එතකොට ඔයාලට සුළු පොලිය කියන කොටස දැන් ඔයා ගිය අවුරුද්දේ O level පේපර් එක නිකන් අරගෙන බැලුවා නම් ඔය පේපර් එකේ තියෙනවා O level ප්‍රශ්නයක් ඇවිල්ලා සුළු පොලිය. සාමාන්‍ය සුළු පොලිය කියන්නේ විභාගෙට ගොඩක් ප්‍රශ්න එන තැන. මේ සමහර ළමයි පොඩ්ඩක් අමතක වෙනවා. එතකොට මේ කොටස කරන්න දැන් ඔයාලට කලින් සති කොටස් ටික අපි කරා. ඊපස්සේ අන්තිම කොටස තමයි අද මේ කරන්නේ. ඒකට සුළු පොඩියෙන් මම ලෑස්ති කරගෙන ඉන්නවා ගණන් 30ක් එක එක මට්ටමේ ගණන්. ඒසි ගණන් අමාරු ගණන් කියලා වර්ග ගොඩක්. වඩා පැති ගොඩක් කවර වෙනවා. අපි try කරමු අද දවසේ අපිට පුළුවන් තරම් කරන්න. ඔන්න ආයන්න දෙන්න. සුළු දැන් මම මුලින්ම ඔයාලට පොඩි පොඩි ගණන් ටිකක් කියලා දෙන්නම්. ඒකට ඔයාලට මේක සාමාන්‍ය පැහැදිලි වෙනවා. ඊට පස්සේ ගණන් හදනකොට ඕල්ට අවශ්‍ය ලියුම් එක මම ස්ක්‍රීන් එකේ ෂෙයා කරන්නම්. දැන් අපි හිතමු මෙහෙම මේකදී අපි ගනුදෙනුවක් විදියටම හිතමු. ඒ කියන්නේ ඔයයි මමයි ගනුදෙනුව. ඒ ඔයා නිතරම හිතන්නේ ඔයා තමයි පොලියට දෙන කෙනා. එහෙම හිතන්න. ඒක ඔයා හිතන මම තමයි වගේ පොලියට ගන්නෙ. එහෙම හිතලා අපි හදමු. එතකොට ඔයාලට මේක තව ටිකක් පැහැදිලි වෙනවා. දැන් එක ගානක් මෙහෙම කියනවා. රුපියල් 6000ක් පැනඩගත් පිළිසෙකු රුපියල් 7600ක් ගියා ගෙවා 9100. ඒවලද පොලිය කියනවා. මේ මුල ඉඳන් යනවා. දැන් ඔයාගෙන් මම ගන්නවා රුපියල් 6000ක්. මෙහෙම ප්‍රශ්න එනවා සමහර වෙලාවට තියෙන ප්‍රශ්න. රුපියල් 6000ක් මම ඔයාගෙන් අරගෙන හරි රුපියල් 6000ක් මම ගන්න ඔයාගෙන්. රුපියල් 6000ක් අරගෙන කවදා හරි මම ආය දවසක ඇවිල්ලා ඔයාට රුපියල් 7000 එතකොට ණයට ගත්තේ 6000යි. රුපියල් 7600ක් මම ඔයාට ආයෙ දුන්නොත් මම ඔයාලට වැඩිපුර ගාණක් ගෙවලා තියෙනවා. වැඩිපුර ගාණක් ගෙවලා. ඒතර වැඩිපුර ගෙවලා තියෙන ගාණ 1600. එහෙනම් මේ 1600 තමයි ඔයාගෙන් මම ගත්ත 6000ට පොලිය වෙලා තියෙන්නේ. එහෙනම් මේක තමයි පොලිය 1600. රුපියල් 6000ක් ඔයාගෙන් ණයට ගත්තා. ඒ 6000 ණයට අරගෙන රුපියල් 6000 ණයට අරගෙන ඔයාට මම අවදාන දවසක ඇවිල්ලා 7600ක් ගෙවලා යනවා. 7600ක් ගෙවන්නේ මම මට මේ මොකක්ද අමාරුවක් නෑනේ 6000ක් තරම් 7600. ඒක වැඩිපුර ගාණක් ඔයාලට මම දීලා. ඒක වැඩිපුර දීපු ගාණ තමයි රුපියල් 1600. එනම් පොලිය 1600. ඒක මේ සරල උදාහරණයක් සාමාන්‍යයෙන් තේරෙන්න ඕනේ. දැන් මේ සෙමිනාර් එක කියන්නේ අද ක්ලාස් එක ඉවර වුණාම දැන් ඔයාලගේ මේ ගණන් සෙට් එක නෑ. මම මේකේ PDF එක දාන්නම්. එතකොට ගණන් ළඟ තියෙන හින්දා මේක print එකෙන් දාගත්තාම වැඩේ ඔයාලට හරියට පැහැදිලි කරගන්න පුළුවන්. ඊට පස්සේ තව ගාණක් මෙහෙම කියනවා. රුපියල් 8000ක් ණයට ගත්තයි 1250 ගාණ වාරික 40 කියවයි. ගෙවලද පොලිය. දැන් ඔයාලා ගෙදර ඇවිල්ලා මම රුපියල් 8000ක් ණයට ඉල්ල ගන්න. ඊට පස්සේ ඉල්ල ගත්තාම ඔයා ණයට දෙන ක්‍රමය වෙනස්. දැන් මම ඉල්ල ගත්තාම රුපියල් 8000 ඔයා කියන මේ ඔයාලට කැමති නම් ඉස්තර විසින් රුපියල් 1250 ගාණ මාසෙන් මාස ගෙවන්න. ඒත් එහෙම ගෙවන්නේ කියලා කියන මට හැබැයි මාස 7ක් ඕන. වාරික 7ක් කියන්නේ මාස 7. මේක මාස 7ෙන් මෙයාමට ගෙවන්න. එහෙනම් මම දැන් හරි සන්තෝෂෙන් ඔයාලගේ සල්ලිත් අරගෙන යනවා. ඒකට මම එක මාසෙකට 1250 ගානේ මාස 7ක් මම ඔයාලට ගෙවනවා. මේ මාසෙට 1250ක් දීලා යනවා. ඊට පස්සේ ඊළඟ මාසෙට තව 1250ක්. ඊට පස්සේ මාසෙට තව 1250ක්. ඕම මාස 7ක් ගෙවලා. ඔයාලට මම ගෙවලා දුන්න සම්පූර්ණ විතර 1250ක්. හතරක් කිව්ව බිඳුව හතරක් පහ 25 ඉතුරු 3යි හතරක් දෙක 14යි 17යි ඉතුරු එකයි හතරක් 7යි බිඳුවයි 25යි 3යි 10යි 25යි 3යි 14යි 17යි ඉතුරු එකයි 7යි
දැන් එතකොට මම ඔයාලට 1250 1250 මාස 7ක් ගෙවලා එයාට 8750ක් ගෙවනවා. 8750ක් ගෙවනවා. ඒතර 8750ක් ගෙවුවා. ඔයාගෙන් මම ණයට ගත්තේ 8000යි. ඔයාගෙන් ණයට ගත්තේ 8000යි. ඔයා ගණන් හදලා බලන්න මුම්මට කීයක් ගෙවලාද? 750ක්. උඩ මම ණයට දුන්නේ 8000. මුම්මට වැඩිපුර ගෙවලා කියනවා රුපියල් 30ක් දෙයක් මේක කඩු කරාම 750යි. ඒතර මට පොලිය ගෙවලා තියෙනවා 750. සර් මම පොලිය 750ක් ගෙවලා. ඊට පස්සේ ඊළඟ එක තුන්වෙනි ප්‍රශ්න. රුපියල් 60000ක් ණයට ගත්තයි වසර 4කට පසු 72500ක් ගෙවා ණයෙන් නිදහස් විය. 72500ක් ගෙවලා ණයෙන් නිදහස් වෙනවා. දැන් ඔයාගෙන් මම ණයට ගන්නවා කීයක්ද? රුපියල් 60000යි. ණයට ගන්න. මේ 60000 ණයට අරගෙන වසර 4කට පස්සේ රුපියල් 72500ක් ඔයාට ගෙනත් දෙන්න. ණයට ගත්ත ඔයාගෙන් 60000යි. පැහැදිලි? ඊට පස්සේ අවුරුදු 4කට පස්සේ මම ඔයාව හම්බෙන්නේ නැහැ නේද? 72500ක් දුන්නාම ඔයාට මම පොලිය ගෙවලා තියෙනවා මේකේ 12500ක් අවුරුදු 4ටම. අවුරුදු 4ටම. ඒ අවුරුදු 4ටම ගෙදරපහන් අවුරුදු 4ටම 12500ක්. අවුරුදු 4ටම 12500ක් ගෙවලා තියෙනවා නම් ඔයා බලනවා මුගෙන් මම අවුරුද්දකට කොච්චර අරන් තියෙනවද කියලා. අවුරුද්දකට කීයක් කරනවද? ඒක හොයන්නේ කොහොමද? 12500 කියන්නේ පොලිය අවුරුදු 4ක්. එහෙනම් එක අවුරුද්දකට පොලිය බලන්න. මේක මොකද්ද අපිට කරන්නේ 4ෙන් බෙදන්න. එතකොට 12ට 4 ඒවා 3යි. 8ට 4 ඒවා 1යි. ඉතුරු 1යි 10යි. මේකේ පට්ට ගණන් කියලා නැහැ. ආයේ සමහර ඒවා ළමයිට හදන්න තියා හිතන්න බැරි ගණන් තියෙනවා. විභාග ප්‍රශ්න එහෙම ඇවිල්ලා තියෙනවා ආයේ ඇඬන ගණන් තියෙනවා. ඒ හේතුව ළමයි හිතන මේක සමහරවල් ලේසි. يعني සමහර ලේසි කියලා හිතන්නේ සමහරු මේක හදන්න වැඩි ඉලවන්නේ. නමුත් හොඳ ගණන් සෙට් එකක්. එතකොට 12500යි අවුරුදු 4කම එක අවුරුද්දට බලන්න. ඔසිතු කියන්න. එහෙමද? සිග්නල් ඩ්‍රොප් එක දන්නේ නැහැ. හරි. එතකොට අවුරුදු 4කට 12500 එක අවුරුද්දට බලන්න 12500 බෙදනවා අවුරුදු 4කට නේ 4. ඒක බෙදුවාම 12ට 4 ඒවා 3යි 5ට 4 ඒවා 1යි ඉතුරු 1යි 10ට 4 ඒවා 1යි ඉතුරු වෙන දෙකක් 20ට 4 ඒවා 5. එක අවුරුද්දකට 3125 පොලිය. ඊට පස්සේ ඔයා කැමති මේක ලියාගෙන මොකක්ද පේපර් වලින් ඔයාලට ලොකු අවුලක් වෙන්නේ නැහැ. ඒකට බලාගෙන
කාට හරි දැන් මෙතන මේ අද පැකේජ් දෙකක් යනවා 500 පැකේජ් එකකින් 300 පැකේජ් එකකින් එතකොට කාගේ හරි දැන් 500 පැකේජ් එකෙන් බලන අයට තමයි හරියට කොටුවට පේන්නේ 300 පැකේජ් එකෙන් ඉන්නට පොඩි කර්ව් එකක් කෝඩ් එකේ තියෙනවා මම උඩින් ස්ටිච් එකක් තියෙනවා එතකොට මේ 500 පැකේජ් ඔය ක්ලාස් එක බලන අයට මොන හරි පොඩි අපහැදිලිකමක් තියෙනවා නම් ඉමීට ඔයකෙන් ලෙෆ්ට් වෙලා අර තව zoom එකක් link එකක් වල දෙනවා. ඒ කියන්නේ 500 ඉඩ මදි නම් අනිත් එකට join. ඒකට පොඩ්ඩක් join වෙලා බලන්න ඒකෙන් හරි යනවාද කියලා. මොකද අද පොඩ්ඩක් වෙනස් විදියක් කරන්න ඒ හින්දා සමහරවිට එකක් පැහැදිලි නැහැ කියලා මේක තාලා දැන් කෝල් කරලා කිව්වේ. එහෙම කාර්යයක් කියනවා නම් අන්තිම නම් පොඩ්ඩක් කරලා ඒක හොඳටම quality එක කියනවා කියලා කියනවා. හරි. ඒක මේකල පොඩ්ඩක් වල නිකන් සටහන් කරගන්න. පස්සේ ඒක බලමු. දැන් මෙතනින් පාස් කරනවට වැදගත්ම කොටස් ටික තියෙනවා. ඒ පාර ඔක්කොම යනවා අරකට මට. ඒ කියන්නේ ෆෝන් එකේ මොකක් හරි ප්‍රොබ්ලම් එකක් ඇති. හරි. ඒකට ඔක්කොටම එන්න බෑ. ඒක 300 ෆුල් වෙනවා. ඒක 210ක් නෙමෙයි. තව 90ක් ඇති. හරි. ඊට පස්සේ අහගන්න. ඒ කියන සමහර වෙලාවට අපි පොඩි පොඩි දැන් ඔය අද කරන්නේ අලුත් තත් අදා වැඩිම. ඒක නම් කවදාවත් එහෙම එකක් කරේ නැහැ. හැමදාම zoom එකකින් කරන්නේ. මගේ zoom එකේ දාන්න පුළුවන් දැන්ට 300යි. මට උදව් කරන කෙනෙක් ඉන්නවා මේ අවසර කෙනෙක්. එයාදිකෙන් තමයි zoom 500 පැකේජ් එක අරන් කරන්නේ. අද 500 300 දෙකම එකට ගහලා කරනවා. 500 මදි වෙන හින්දා සමහර දවස්වල අද ෆෝන් එකෙන් කරන හින්දා සමහරලාට 500 එකේ මොනවා හරි සිග්නල් මදිකමක් හෝ මොනවා හරි තියෙනවා. අනිත් එක නම් අවුලක් නැහැ කියලා කියන්නේ. හරි බලමු අපි. මේක අවුලක් නැතිව ඒක ඉන්න බරපතල අවුලක් තියෙනවා නම් විතරක් ඒගොල්ලෝ අරකට යන්නේ. හරි හැබැයි ඒක තව ගොඩක් කඩ යන්න බෑ ඒකත් ෆුල් වේගනේ. නකටද මාස පහකටද ඒක තමයි T කාලය ඊට පස්සේ R කියන්නේ පොලි අනුපාතය ඒ කියන්නේ අපි හිතමු 100ට 10යි 100ට 5යි 100ට 3යි 100ට 2.1යි ඒ වගේ මොනවා හරි පොලි අනුපාතයක් තමයි R කියලා කියන්නේ. එතකොට මේක ඔයා ලියා ගන්න. මේක හරි වැදගත්. ඔයාලට ගණන් ගොඩක් හදන්න දිනවා මේකෙන් දැන් අද. Recording in progress. මේක මේ වෙලාවෙම දැම්මම පාඩම් කරන්න ඕනේ. ඔයාලට තව කතාවක් කියන්න ඕන මම දැන් ඔහොම කියන්නම් අද ළමයි ටිකක් ඉන්නේ ඉඳලා දැන් ස්පෙෂලි විභාගේ ලියන ළමයි. කියන මේ පාරේ 11 වසරේ ඉන්න ළමයි ටික අනේ පොඩ්ඩක් තේරුම් ගන්න. සමහර ළමයි මේ ඔන්ලයින් ක්ලාස් වලට එනවා. කියන මගේ නෙමෙයි හැමතැනම ඔන්ලයින් පන්ති වලට එනවා. පාඩම් අහගන්නවා යනවා. මට හිතෙන්නේ මේ ළමයි වැඩ කරන්නේ එච්චරද කොහෙද? ඒ කියන්නේ ඒකට හේතුව මට ප්‍රායෝගික දැන් මේ අපි ඔන්ලයින් කරාට සමහර ළමයි වලට ගෙවල් වල පන්ති ගන්නවා. සමහර ළමයි අපේ ගෙදර ඇවිල්ලා පන්තිට මම කලිනුත් ඔක කිව්වා. හැම ගුරුවරයා මෙහෙම කරනවා. ඒ කරනකොට තේරෙනවා මේ ළමයි මාර විදියට වැටිලා.
ඒ කියන්නේ දැන් මේ වෙලාවේ මේ පාඩම කරාම මේ පාඩමේ ගණන් හදන ඔයා දැන් මේක කිසි අවුලක් නැහැ. හැබැයි ඔයාලට දැන් මේක දැන් අපි තුමු ජනවාරි මාසේ කරපු පාඩම් වලින් ප්‍රශ්නයක් දුන්නාම හදාගන්න තියා මතකවත් නැහැ. මෙහෙම එකක් මතක තියාගන්න. දැන් සමහර ළමයින්ට මම අද කිහිප දෙනෙකුට උපදෙස් දුන්නා සමහර ඒත් මේක අහගෙන ඇති. ඔයා හිතන්න ඔයා විභාගේ ලියලා රිසල්ට් ආවා කියලා ඒව නිකන් හිතෙන් දකින්න ඕන. දැන් ඔන්න රිසල්ට්ස් දානවා ඉන්ටර්නෙට් එකට. දැම්මට පස්සේ කියනවා නිවුස් වලට. 2021 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියේ අන්තර්ජාලයට. ඒකත් කරුමෙට මධ්‍යම රාත්‍රියේ නෑ දැන්. හවස 5ට විතර එන්නේ. මධ්‍යම රාත්‍රියට නිදාගත්ත හැකිනේ බයට වගේ. දැන් ඉස්සර ඔය තිබුණා මේ ගෙවල් වලට ඇවිල්ලා ලේ ගන්න එක. ඔය බරව වලට මැලේරියාවට ඉස්සර ගෙවල් වලට ඇවිල්ලා ලේ ගන්නවා. කටුවකින් මෙහෙම ඇනලා ලේ ගන්නවා. මම චූටි කාලේ ඔකට බයයි වැඩේට. බය හින්දා නිදිනවා. එතකොට නිින්දෙන්න ගන්න තේරෙන්නේ නැහැ. නිකන් මధుරයක් කනවා වගේ තමයි තේරෙන්නේ. එහෙම අරන් යනවා. අර කටුවෙන් අයින්නකොට බයයි. චූටි කාලේ. එතකොට දැන් රෑ 12ටවත් රිසල්ට් ආවට නිදාගෙන එළි වෙනකම් තව පැය 6ක් හරි ඉන්න තිබුණාට දැන් එහෙම ඉන්න බෑ. ඔයා හිතන්න බබෝ දැන් ඔයාගේ රිසල්ට් ඇවිල්ලා කියලා නිකන් ප්‍රතිඵල ඇවිල්ලා. හිතන්න ඕනේ මම ෆේල් වෙලා. දැන් ඔයා විභාගේ ෆේල් වෙලා. විභාගේ ෆේල් වුණොත් එහෙම දැන් ඔයාගේ අම්මා අහනවා දැන් ඔයා ෆෝන් එකෙන් රිසල්ට්ස් බලන්න දැන් රිසල්ට්ස් බලන්නේ ෆෝන් එකකින්. අර ගිහිල්ලා ඇප් එකකින් මොකද මේ www.donets.lk ගියාම ඔයාගේ රිසල්ට් අංක ගහන පුරන් වල ඩොම් ගාලා එනවා. මේක ගහලා රිසල්ට් ඇවිල්ලා ෆේල් වෙලා. එහෙම හිතන්නකො ෆේල් වෙලා තිබුණොත් මොන හරි එකකින් මොනවද අම්මට දෙන උත්තර? මොනවද තාත්තට කියන්නේ? දැන් අපිට ඔයාගේ තාත්තා රට ඉන්නේ. උදාහරණයක් මම මේ කියන්නේ. ඒත් තාත්තා රට ඉඳන් කෝල් කරනවා. දැන් පුතාගේ රිසල්ට් අහන්න. කොහොමද ෆෝන් එක ආන්සර් කරන්නේ? මොනවද කියන්නේ? දැන් ඔයා හිතුවට සමහර වෙලාවට ඔයාගේ මේ ගෙදර වටේ ඉන්න අහලපාල මිනිස්සු ඔයාට හරි ආදරෙයි කියලා හරියට බැලුවොත් උන් පට්ට තරහා යපිට. අපිට වැඩේ වරදිනකම් මේ බලන් ඉන්න. දැන් උනුත් කොහෙන් හරි හොයාගෙන විභාගේ ප්‍රතිඵල. මට අංකේ හරි හොයාගෙන කොහෙන් හරි කාගෙන් හරි අහලා හරි දැනගෙන. මුන් දන්නවා දැන් තමුන් ෆේල් කියලා. ඔයා ෆේල් වෙලා මොකද වෙන්නේ? අරගොල්ලෝ ගෙදරට ඇවිල්ලා රිසල්ට් අහනවා. ඇවිල්ලා අහනවා. අක්කේ මේ පුතා විභාග ලිව්වනේ කොහොමද ප්‍රතිඵල? නේ මදිද? අයියෝ බලන්නකොනේ. දැන් දෙකට මම කියලා තියෙන්නේ. දැන් මගේ පන්තියේ සමහර ළමයි ඉන්නවනේ නිකන් අර එන බොක්කෙම් ඉන්න සෙට් ඉන්නවනේ. ඒ කියන්නේ උන්ට බයිනවා සමහරක් යම් රිෂීඩ කඩේ යනවා ගියාව රිෂීඩ ගොට්ට අල්ලනවා ගියාව. එහෙම ටිකක් ඉන්නවනේ හැම පන්තියෙම. උන් අල්ලන කඩේ යනකුත් නෑ අල්ලන ගොට්ටකුත් නෑ. උන් අර මගෙත් එක ෆිට් ඉතින් එච්චරයි. ඔය කඩේට යනවා තේකක් බොනවා සෙල්ලම් කරනවා ක්‍රිකට් ගහනවා කැරම් ගහනවා අපි ජොඩියේ ඉන්නවා. ඒක අපේ ක්‍රමේ. උන් ෆේල් වුණොත් බුදු සරණයි. ඇයි? අක්කේ මොකෝ ගණන් නැති ඔයෝ අර විජිතරිට මොන හැමතිස්සෙම ඉන්නේ. මම කත් ඔගේ හොම්බ කරනවා මම මගේ නමක් ඇත වුණොත් එහෙම කියලා. අද එකට බැලලා ඉන්නවා. එහෙම කියනවා. ඔයා ඒ නමයක් ගත්තොත් ඔය වටේ පිටේ වුන් ඇවිල්ලා අහන්නේ නැහැ රිසල්ට් හන්නේ. ඉරිදියාවෙන් පැලෙනවා සමහරක් යවුම්. දැන් එහා ගෙදර එක ආයේ නමයක් ගත්තොත් මේ ගෙදර එක ඉවරයි. උන් ලබන අවුරුද්ද විභාග කරනවා නම් ඌට බයිනවා. දැන් තොට පේනවනේ අන්න බලපන් අර ගෙදර එක ඒ නමයක් දාලා ඉන්නේ. උඹ අපේ මුණ දැලි ගවන්න එහෙම නෑ නේද කියලා. ඌව මරාගෙන යනවා. ඌත් ඉවරයි. එතකොට ඌටත් මාර වැඩක් වෙන්නේ. ඒ නිසා ඔයා රිසල්ට් ඒව හිතන්න ඉතින් විභාග ප්‍රතිඵල ඇවිල්ලා ෆේල් වෙලා. එහෙම හිතුවාම එයාට තේරෙනවා මේ වගේ එකක් වුණොත් දෙයියනේ මං කොහොමද පාරට බහින්නේ එළියට බහින්නේ කොහොමද මිනිස්සුන්ට මූණ දෙන්න කොහොමද තරහකාරෝ ගෙවල් හොයන් එන්නේ දැන් ඔයාගේ ඉස්කෝලේ ඔයාට තියෙනවනේ විවිධ දේවල් දැන් ඔයා ඇවිල්ලා අපි තුමු ටිකක් ගෑල් ළමයි වැඩිය කතා කරන්නේ නැති කෙනෙක් නම් ඔය කෙල්ලට කොච්චර ඒව කියනද අම්මෝගේ පට්ට සීන් එක හෙන්න ලොකුයෙන් ඉන්නේ එන්න ලයින් එක කොහොමද ඒ ළමයා ෆේල් වුණොත් එන්නේ ඔය ඉන්න මහලකුට උඩ දාගෙන හිටියට ගණන් නැහැ. ගියේ මහලකුට රිෂියගේ පන්ති. ඉවරයි. එහෙම ඒවා කියනවා.
A9ක් ගත්තොත් කියන්නේ දැන් ඔයා A9ක් ගත්තොත් කියන කතාව කියන්නද දැන් ඔයා විභාගේ ෆේල් වුණොත් තව ටිකක් ගෑල් ළමෙක් කියලා ටිකක් අර 60 කන්ට පේන ගෑල් ළමෙක් ඔය ළමයට පිරිමි ළමයි යාළුවෝ 4-5 දෙනෙකුත් ඉන්නවා එහෙම ඉන්නවනේ ගෑල් ළමයි කොල්ලෝ කෙල්ල යාළුවෝ ඉන්නවනේ දැන් අපි ඉස්කෝලේ යද්දිත් අපි මික්ස් නේ මම මිශ්‍ර පාසලක් ගියේ අපි ඉස්සර ගහ ගන්නවා ඉස්සර ඉස්කෝලේ ගෑල් ළමයි කියලා නෑ උන්ගේ ප්‍රධාන ආයුධ දෙක තියෙන මොකද්ද පොස්සයි අර ඩස්ටර් එක ඔය දෙකෙන් තමයි ගහන්න අපිට අපි ඉතින් කුටි කකා දුවනවා උන් කෙල්ලොන්ට ගහන්න බෑනේ ඕගොල්ලෝ කියන්නේ දැන් ඔන්න විභාගේ එහෙම ළමයෙක් නම් ටිකක් විභාගේ ෆේල් වුණොත් මොනවද කියන්නේ කියලා දන්නවද ඕගොල්ලෝ මේවා අහගන්න කන් වල ඇඟිලි ගහ ගන්න වෙන්නේ මේ දැන් අහගත්තොත් හොඳයි මොනවද කියන්නේ එහා අනිත් කෙනා ගෙදර එක්කෙනාට ගිහිල්ලා කියන ඊට පස්සේ මේ ආන්න මේ නදීකගේ පුතා විභාග නදීකගේ දුව විභාගේ පේල්ලු ඔව් මාළකුවට ගණන් පන්ති 5ක විතර ගියා විභාගේ නැහැලු ඔව් ඒ කෙල්ල කොහොමවත් ගන්න දෙයක් නැහැනේ මේ ගමේ ඉන්න කොල්ලෝ ඔක්කොම ටික කාලා දැන් ඕකි වෙලාවට මගේ කොල්ල මං ගැට කරලා බොහොම අමාරුවෙන් බේරගත්තේ මේ පත්නි අම්ම වගේ හිටියට ඕකියට අපි දන්නවනේ කියලා අර කෙල්ලගේ පතුරු වරින්න මේවා අහගන්න වෙන නෑ හිතනෝක මේ ළමයා මේ 9ක් ගත්තා කියලා ඔය ළමයා මේ 9ක් ගත්තොත් කතාව වෙනස් වෙනවා අර ගෑනුන්ගේ මොකද්ද කියන්නේ අර නදීකගේ දුව අපේ නෑයෝනේ ඒ 9යි ඔව් අපේ ගෙදර පාඩම් කරේ මම තමයි පොත් එහෙමත් තරම් දීලා ඔය පන්ති වලට සල්ලි දීලා ඉස්කෝලේ යවලා උදව් කරේ අපි ඉතින් බලපෑන්න හොඳ හරි සී දේවි කෙල්ල ඔව් කොල්ලේ දියා හැක් කරලා බලන්නේ ඔව් හරිම හොඳයි අපි පාරේ යනකොට සිල්කට සට ගාලා වැටෙන්නේ කෙල්ලකින් ඔව් හරි දැහැමි ළමයි මේවා මේ ඔයගොල්ලන්ට මේ නිකන් කියන කතා නෙමෙයි සමහරට මේවා කියද්දි hina යන වෙති hina වෙන්න මේ පීයක් අරන් යනගන්න වෙන්න රිසල්ට් නැති වුණොත් එහෙම දැන් අද මම කොල්ලෙකුට කිව්වා ඌට පොඩ්ඩක් බයිසිකලයක් එහෙම දින කොල්ලෙක් සමහරට දැන් අහගෙනත් ඇති මිනිහා ටවුන් එකේ බයිසිකලෙන් යනවා මම දැන් කොල්ලෝ දාගෙන යනවා අර එහෙම වෙනවා උගේ ඔය බයිසිකලේ යනකම් ඌට යාළුවෝ ගොඩයි ඇයි උගෙන් ප්‍රයෝජන තියෙනවා බයිසිකලේ දාගෙන යනවා උගේ බයිසිකලේ ඉල්ල ගන්නවා අර මේ යනවා ඇවිදින්න පුළුවන් ඒ කරගෙන හැකි මම කිව්වා සතියක් ඔය බයිසිකලේ එළියට ගන්න නැතුව ඕක ගෙදරම හංගල ගියාපන් ඔය යාළුවෝ ඉන්නත් කියලා බලන්න ඔය එකෙක්වත් නැහැ මොකෙක්වත් නැහැ අන්තිමට එහෙම තමයි බලන්න ඕනේ මේ ඇත්ත කියන්නේ මේව ලේසි නෑ බහුතරේ ළමයි මේ ඔන්ලයින් පන්ති වල හිටියට තමන් පෞද්ගලිකව වැඩ කරන්නේ නැහැ ඒගොල්ලෝ කාලසටහනක් හදාගෙන මහන්සි වෙන්නේ නැහැ ඒකෙන් වෙන්නේ ප්‍රතිඵල ආවට පස්සේ මම මගේ පොඩි කාලේ ඉඳන් මට තිබුණු ලොකුම විනෝදාංශ මොකක්ද දන්නවද මට තරහකාරයෝ ටිකක් ඉන්නවා දැනුත් ඉන්නවා උන්ට ජෙලස් වෙන විදියට වැඩ කරන එක මට පට්ට හැපි ඒක තමයි වැඩි සමහර උන්ට ඉවසන්න බැරිය උන් ඉන්නවනේ උන්ට මං හරියට මට මිනිස්සු ඉරිසියා කරනවට ඒ ඉරිසියා කරන කාගේ ඉරිසියාව තව වැඩි කරගෙන මගේ වැඩි එහෙම වෙන්න ඕනේ ඒක තමයි වෙන්න ඕනේ නැත්නම් ඒගොල්ලොන්ට අවශ්‍ය දැනට ඒගොල්ලොන්ට hina වෙන්න සලස්සන එක නෙමෙයි දැන් ඔයා ගොඩක් වෙලාවට කරන්නේ ඒක ඔයා ඒගොල්ලොන්ට hina වෙන විදියට වැඩ කරන විදියට වැඩ සලස්සනවා ඔයා බලන්න ප්‍රතිඵල ආවට පස්සේ හදිස්සියේ හරි ඔයාගේ රිසල්ට්ස් අඩු වුණොත් එහෙම ඔයාට අර විදිය දේවල් කියන එක වෙන්න දෙන්න එපා විභාගයට මාස 6ක් 7ක් තියෙන තව මාස 6 මාරයි තියෙන්නේ ඕ ලෙවල් අයට 10 වසරයට එහෙම තමයි ඒ නිසා හොඳ ප්ලෑන් එකක් දාලා වැඩ ටික කරගන්න එහෙම කරත් බබෝ එයා දිනු බය නැතුව ඇති හැකි ඔයාගේ ළඟ ඉන්න යාළුවෝ පවා තරහ වෙනවා රිසල්ට් ආවම ෆේල් වෙච්ච ළමයි හැලෙනවා ඌත් එක්ක කතා කරන්නේ ඊට පස්සේ එහෙම තමයි දැන් අපි දන්නවනේ අපිත් අපේ සමහර ළමයි ඉන්න මේ අපි එක්ක කතා කරන්නේ නැති තියෙනවා අවුරුද්දම පන්ති ඇවිල්ලා පාස් වුණාම රිසල්ට්ස් කියන නැති ළමයි ඉන්නවා ඒවා ඉතින් ඉන්න ඉතින් කර වෙනස් කර අපිට වෙනස් කරන්න බෑනේ අනුන්ව ඒව ගන්න තියෙන ඒ නිසා ඔයාට මේ කියන ඒවා මේ ලේසි පාසු කතාවට මේවා අහගන්න කම් පිරෙන්න ඒ නිසා ගෙදර අම්මා තාත්තා ලැජ්ජ කරන්න එපා මොකද මේ මිනිස්සු පාර යන්න ඕනේ දැන් ඔයාගේ තාත්තා වැඩ කරන්නේ අපි දුම් පෝස්ට් ඔෆිස් එකේ දැන් අද විභාග ප්‍රතිඵල ඇවිල්ලා ෆේල් වෙලා කොහොමද මේ මිනිස්සයා යන්නේ පෝස්ට් ඔෆිස් එකට ගියා මහානමනේ ඔතන ගියත් තරහකාරයෝ ඉන්නෝනේ තාත්තලා තරහකාරයෝ ඉන්නවා උන් තමයි මුලින්ම ඇවිල්ලා අහන්නේ ඊයේ මොකෝ පුතාගේ රිසල්ට් ගණන් නැද්ද? හොම්බට හැටක් අනිතයගේ වැඩක් නෑ.
සාමාන්‍ය කියමනක් තියෙන්නේ. තමන් සේවා ස්ථානයේ කරන තැන. කොම්බට අනින එකයි සමග කොම්බට අනින්න හිතනවනම් ඌත් එක්කත් හොඳින් ඉන්න ඕන. නැත්තම් ඉන්න බෑනේ තැන්වල ගිහින්. ඒ හින්දා මේ මිනිස්සු පාරේ තොටේ යනවා. ඒ මිනිස්සු රස්සාවට යනවා. ඒ මිනිස්සු මේ මෙච්චර කල් දාඩිය මහන්සලා හම්බ කරන්නේ සම්සලාට. මේ දැන් බලනවා සිල්ලන්ද ෆෝන් අරන් දීලා ටැබ් අරන් දීලා ලැප්ටොප් අරන් දීලා ඩේටා දාලා අම්බාන්ට එන ලොකු කෙලියක් කරනවනේ. ඒකට දැන් ඔයාගේ අම්මා කියන්නේ නැහැ මෙහෙම ඒ නමයක් දාපන් නැත්තම් තෝහම ගහනවා කියලා. එහෙම කියන්නේ නැහැ. විභාගෙ මම කියන්නේ විභාගෙ පාස් වෙන. එච්චරයි ඉස්කෝලේ යන උසස් පෙළේ ඇති. O level results වලින් ජොබ් ගන්න බෑ. ජොබ් ගන්න A level result වල. ඔයා A level වලට ගියාම මෙහෙම කවුරුත් වාගේ පස්සේ එලවන්නේ. මෙහෙම බනින්න ඕනේ මට තේරෙනවා මම මේක කරන්න ඕන කියලා. එතකොට ඔයා ඒක කරනවා බබු. ඔයාම හිතලා ඒක කරනවා. ඔයා හොයන් ක්ලාස් යනවා. ඔයාම පාඩම් කරනවා. ඔයාට දැනෙනවා. මට කැම්පස් ගන්න ඕනේ කියලා දැනෙනවා. එතකොට ඔයා රෝන් යන්නේ ඔයා වැඩේ කරන් යනවා. මේ දැන් තමයි අවුල තියෙන්නේ. ඒ හින්දා දෙයනේ කියලා අර මම අද උදේත් කිව්වා ඊයේත් කිව්වා කාලසටහනක් හදාගෙන වැඩ කරන්න. මිනිස්සුන්ට hina වෙන්න දෙන්න එපා සාමාන්‍යයෙන්. නේ. එහෙම ඉන්නවා දැන් මම සමහර දවස් වලට කාර් එක නැතුව පයින් යනවා. එහෙම යනවා හිටපු ගමන් ජොලියට වගේ. හැමතැනම ඉතින් කාර් එකෙන් යන්න පුළුවන් නේ. පයින් යනකොට සමහරු ඇස් ලොකු කරලා ඇවිල්ලා අහන්නේ. සර් මොකෝ පයින්? උන්ගේ හිතේ වාහනේ ෆිනෑන්ස් එකෙන්වත් අරන් ගිහිල්ලාද කියලා. ඇයි? අරන් යනවනම් මාර ආසයි. එහෙම කැමති උන් ඉන්නවා. එහෙම ඉන්නවා. නේ. ඔයා දියුණු වෙන්න සමහර බෞද්ධයන් ඉරිසියාවයි. ලංකාවේ වැඩි හරියක් මිනිස්සු බෞද්ධ වුණාට අර ඇතුළේ මේව පිරලා තියෙන්නේ. සමහරුන්ගේ හැමෝම නෙමෙයි ඈ සමහරුන්ගේ. බොහොම අඩු ප්‍රමාණයක් ඉන්නවා මිනිස්සු හොඳ. ඉතින් මේ මිනිස්සු ටිකක් හොයාගෙන ජීවත් වෙන්න හරි අමාරුයි. ඒ නිසා මේ ඕගොල්ලෝ පොඩ්ඩක් හිතලා වැඩ කරන්න. මොනවා හරි උදව්වක් කරනවා මට හරි කියන මට පුළුවන් තරමේ මම උදව් කරනවා ළමයිට ඒ කියන්නේ. ඉගෙන ගැනීමේ සම්බන්ධව මට වෙන උදව් කරන ගෙවල් දොර හදන්න යාන වාහන නම් දෙන්න බෑ. මං කියන්නේ ඒ සම්බන්ධව. හරි. දැන් මොනවාට මම ගානක් දෙනවා. ඔයාලට කියන මෙහෙම ගානක්. 100ට 12ක වාර්ෂික සුළු පොලියට. හොඳට අහගින් ඈ. 100ට 12ක වාර්ෂික සුළු පොලියට කිව්වහම දැන් මේ පොලි අනුපාත සංකේතය මොකද්ද? R නේ. මම මෙතන මෙහෙම ලියන්න. I P TR ඔය තුන මෙහෙම හතර ලියන්නම්කෝ. 100ට 12ක වාර්ෂික සුළු පොලි අනුපාතය කිව්වහම බබෝ මේ R තමයි පොලි අනුපාතය. 100ට 12යි. අන්න එයා දීලා. පොලි අනුපාත දීලා. සුළු පොලියට රුපියල් 75000ක් ණයට ගත්තයි. අන්න ණයට ගත්ත මුදල P 75000යි. ගත්තයි වසර 3කදී T වසර 3කදී ගෙවන්න ඕන පොලිය ගණනය කරන්න. පොලිය කියන්නේ T. sorry I. පොලිය කියන්නේ I. මේක හොයන්න. ඒතර මේක හොයන්නේ කොහොමද මෙහෙම? ඔන්න බලන්න ඉන්න අපි දැන් මේ සූත්‍රය ලියලා I සමානයි P කියන්නේ ණයට ගත්ත මුදල. කීයද මම ලියන්න තියෙන්නේ 75000යි. T කාලය ඊළඟට T 75000 ගුණ කිරීම T කාලය 3යි. ඊට පස්සේ R පොලි අනුපාතය 12යි. බෙදීම 100. ඕක සුළු කරා නම් උත්තර එනවා. 75000යි ණය. ඊට පස්සේ කාලය අවුරුදු 3යි T පොලි අනුපාතය 100ට 12යි බෙදීම 100. සුළු කරාම බිංදු දෙකට බිංදු දෙක කැපිලා යනවා. මේක ගුණ කරන්න ඕනේ. 75 ඒවා 12ක් වැඩි කරොත් 150ව 6ක් 900යි. 12 සරක් මා 60 බිංදුවයි 6යි 12 සරක් 84 90යි 900ව 3ක් 9000ව 3ක් 27000ක් එනවා පොලිය. එහෙනම් රුපියල් 75000ක් ණයට ගත්තොත් අවුරුදු 3කට පොලිය අනුපාතය 100ට 12යි බෙදීම 100 සුළු කරාම 27000යි. ඒතර පොලිය 27000ක් ගෙවන්න ඕන. ඒතර මෙන්න මේක තමයි පොලිය මුදල. එතකොට ඒක හදාගන්න ඔයගොල්ලෝ මෙන්න මේ ටිකක් ලියාගන්න. මේ දන්නේම I දන්නේ නැහැ. P ණය මුදල 75000යි. T 3යි R 12යි. ඒකෙන් දන්න ටික ආදේශ කරා ඉතුරු කෙනා හෙව්වා. ඊට පස්සේ මම බෝඩ් එකට අවශ්‍ය ටික දැම්මහම ඔයා ඉතුරු ටික හොයන්න ඕනේ.
දැන් සමහර කෙනෙක් ගොඩක් වෙලාවට ගොඩක් ගුරුවරු අර මෙහෙම අර ඔන්ලයින් කරන හින්දා ගොඩක් ගුරුවරු දැන් මගේ යාළුවෝ ඉන්නවා ඒගොල්ලෝ කියන මේ ඍෂි ඔන්ලයින් කරනකොට හරි අමාරුයි අර හිතේ තියෙන ඒවා කියන්න බෑ කියලා. ළමයිට සමහර ඒවා කියන්න බෑ ගෙවල් වල අයත් අහන් ඉන්නවා කියලා. මම නම් එහෙම එකක් නැහැ. මම කියන්න ඕනේ මම කොහොමද කියලා ගෙදරට කැමති නම් ඒ ළමයාව එවන්න නැති විදිහට මට ප්‍රශ්නයක් නැහැ. කියන්න ඕනේ නොකිය බෑ. ඒ කියන්න ඕන දේ නම් අවශ්‍ය දේ නම් කියන්න ඕනේ. හරි. ඒත් මම හිතනවා ලියක් ඉවරයි. ඊට පස්සේ ගානේ මෙන්න මෙහෙම දෙන්න. ප්‍රශ්න අංක 5. 118යි පොලි අනුපාතය. එතකොට R දීලා. සුළු පොලියට 25000යි. ණය මුදල 25000. වසර 4කට T4යි. ණය මුදල 25000යි කාලය අවුරුදු 4යි. පොලි අනුපාතය 118යි. පොලිය මුළු මුදල හොයන්න කියලා. මුලින් පොලිය හොයන්න එපා. ඔයා මුලින් පොලි සුළු මුළු පොලිය හොයලා ඊට පස්සේ අපි මුළු මුදල හොයමු. අග්ගල හදන්න බලන්න. Recording stopped. දැන් මම මේ දවස් ටිකේම ඕගොල්ලන්ට කියලා දුන්නා plan හදන හැටි. මම කියවනේ මිනිස්සුන්ට ජීවිතේ plan තියෙනවා. plan කවුරුත් එක්ක කියන්නේ නැහැ හැබැයි. තමන්ගේ plan කවුරුත් එක්ක කියන්නේ නැහැ මේවා plan කරනවා කියලා. මොකද ඒකට අනිවාර්යෙන් ඩොට් එක දෙනවා මිනිස්සු. plan තියෙන්න ඕනේ හිතේ. මේ ඒකට මම දවසක් කිව්වේ අපිට plan එකක් තියෙනවා නම් අපිට එදින plan වලින් ප්‍රධාන දේවල් තුනක් තියෙනවා. තුන්වෙනි එක මතක නැහැ. දෙකක් තියෙනවා. දෙකක් මිනිස්සු එක්ක නොකිය යුතු plan. පළවෙනි එක තමයි දවසක දැන් නෙමෙයි අද හෙට නෙමෙයි කාලෙකදී තමන්ට තියෙන ආදරය. තමන්ට ආදර සම්බන්ධයක් නම් ඒක ජීවිතයේ plan එකක්. ඒක හොඳ plan එකක්. මොකද ඒක තමන් කවදාරි අවසානයේ එතනට යන්නේ. ඒක plan එකක්. ඒක කාටවත් කියන්නේ. අපේ ගොම්බූරු ළමයි පටන් ගත්ත ගාම හොඳම යාළුවට ගිහිල්ලා කියන්නේ. ඒතරම වැඩි යාළුවා. දෙවනි එක තමන්ගේ ආදායම තමන්ට දෙන මුදල් තත්ත්වයේ ආදායම් ලැබෙන තරම් මාස පඩි ඒව මේව කාටවත් කියන්නේ නැහැ. එහෙම තියෙනවා. ඔයගොල්ලෝ නොහිතුවාට මිනිස් අපේ රටේ තියෙන ඔයගොල්ලෝ දන්නේ නැහැ. ඔය ඇස්වහ වඩවා කියන ඒවා මිනිස්සුන්ගේ හරියට තියෙනවා. ඔයගොල්ලෝ විශ්වාස කරන එකක් නැහැ. හරියට තියෙනවා ඒවා නැත්තේ නෑ. හරි. ඔයගොල්ලෝ උත්තරේ ගන්න සුළු කරලා හරි. අපි බලමු. මේ අපි හොයන්නේ I. P ණයට ගත්ත මුදල 25000යි. P වෙනුවට දාන්න 25000. T කාලය ණයට ගත්ත කාලය අවුරුදු 4යි. ඊට පස්සේ R පොලි අනුපාතය 18යි. බෙදීම 100යි. සුළු කරාම බිංදු දෙකට බිංදු දෙක කැපිලා යනවා. 25ව 4ක් වැඩි කරන්න. 25ව 4ක් 100යි. 100ක් නෙන්නේ. තව බිංදුවක් එනවා ඒ කියන්නේ 1000යි. 10ව 18ක්. 18 1000යි. එහෙනම් ඔයා 25000ක් ණයට ගත්තාම ඒ 25000ට අවුරුදු 4කට හොඳේ අවුරුදු 4කට පොලිය 18000යි. අවුරුදු 4ටම. ඒතර අවුරුදු 4ටම පොලිය 18000 නම් අපෙන් අහන්නේ පොලිය නෙමෙයි මුළු මුදල. ඒතර මුළු මුදල හොයන්නේ කොහොමද? දැන් ඔයාගෙන් මම 25000ක් අරගන්නවා සල්ලි වල. ණයට. 25000ක් ණයට අරගෙන අවුරුදු 4කට පස්සේ ඇවිල්ලා සම්පූර්ණ මුදල කියලා 18000ක් දීලා hina වෙලා යන්න හදනවා. මොකෝ කරන්නේ? අයිනවනේ හොම්බට 60. ඇයි
ඇයි හත්ති ලව්වේ ගත්ත රුපියල් 25000 පප්පගේද මේකත් දීලා පළ කියලා මු බයිනවා එහෙනම් පොලිය විතරක් දීලා හරියන්නේ නැහැ මුළු මුදල කිව්වහම ණයට ගත්ත 25000ක් ගෙවන්න ඕනේ එතකොට තමයි ණය දෙනකොට ඒ මිනිහට ගිනා යන්නේ සන්තෝෂෙන් හිතේ එතකොට 8යි 5යි 13යි ඉතුරු 1යි 2යි 4ක් එනවනේ රුපියල් ඔය බොරුන මෙයානේ මම මේ සාමාන්‍යයෙන් දැන් සමාජ මිනිස්සුත් එක්කම වැඩ කරන්නේ මේ කරලා දන්න දේවල් දැන් අපි මම හිතනවා මම මේ හොඳට උගන්වනවා බොහොම දැහැමිව ජීවත් වෙනවා සිල් අරන් කියලා හොඳ කියන හරි හොඳයි හරි හොඳට උගන්වනවා ෂෝ හරිම ඔක්කොම හොඳ කියන්නේ එක තැනක් වැරදුනොත් ඉවරයි හිතන්නකො මොන හරි චෝදනාවක් ඇවිල්ලා පොලිසියෙන් ඇවිල්ලා අරන් ගියා කියලා ඊට පස්සේ මිනිස්සු කියන්නේ දැන් දන්නවා අම්මෝ අපි දැනගත්තා ඔය මිනිහා ඔහොම තමයි ඔව් ඔය පන්තිය උගන්නද්දිත් කුඩු ගහලා ඉන්නේ අර වෙලේ යවන්න කෙනෙක් නැති හින්දා තමයි යවුවේ ඔයාට මේ කියන්නේ මේ මාර අත්දැකීම් නේ ඔයාට එහෙම දේවල් වෙනවා ඒ නිසා පොඩි තනවත් වරද්ද ගන්න එපා මිනිස්සු බලන් ඉන්නේ hina වෙනවා ඒක සාමාන්‍ය හැටි දැන් ඔය උදාහරණයක් වට මම කියන්නම් ඔයා දවසක නිකන් අහලා බලන්න පොලියට එහෙම දෙන කෙනෙක් අහලා පහල ඉන්නවනම් කොහොමද විස්තර ටිකක් කියලා ගන්න යන්නේ වැඳගෙන අනේ මහත්තයෝ මේ මෙහෙමයි මේ මට පොඩි හදිස්සියක් මේ පොලිය හදලින්ද මේවා කියන්නේ හදිස්සියක් සල්ලි ටිකක් පුළුවන් නම් දෙන්න ටක් ගාලා බේරන්නම් කියලා එහෙම යන්නේ ඊට පස්සේ මූ දෙන්නේ නැහැ නේද ණය දීලා ණය දෙනවා ආපහු දෙන්නේ නැහැ ඒක ඉල්ලන්න ගියාම අපි ගමලට අතෑරලා යන්නේ නැහනේ තොපිට හෙන ගහනවා ඕක දෙන්න කියලා මුන් එහෙම කියන්නේ එන්නේ වැඳගෙන ඉල්ලන්න ගියාම උන්ගේ මාර ගෑස් දැන් මට එහෙමත් එහෙම තියෙනවා ඔය අරයට මෙයාට දීලා ලක්ෂ ගාණක් ගන්න තියෙනවා උන් දෙන්නේ නැහැ දැන් උන් දෙක්කම මම හැංගෙනවා ඒකට මටම ලැජ්ජයි උන්ගෙන් ඉල්ලන්න හරි එතකොට ඒක හරි ඊට පස්සේ අපි ඊළඟ ගන්න යනවා ව්‍යාපාරිකයෙක් මෙන්න මෙහෙම ගානක් වෙනවා. මම ඒක දාන්නම් ස්ක්‍රීන් එකේ හදන්න බලන්න. ප්‍රශ්න අංක 7. ප්‍රශ්න අංක 7 කරමු ටක් ගාලා. ඔන්න 300ට දැම්මා ඉන්න අනිත් පැයට දානකම්. හරි ප්‍රශ්න අංක 7 ටක් ගාලා හදන්න. දැන් මේ තාම හදන්න බබෝ සුරතල් ගණන් ඔයාලා මේක ලියන්න එපා ලිව්වහම මේ ආයෙ මුලින් ඉඳන් යනකොට ඔයාලට වැඩේ කරගන්න බැහැ.
දැන් ඔය පොඩි පොඩි ගණන් හුරු කරලා දෙනවා ඊට පස්සේ කැලකිලේ වැටෙන ගණන් ටිකක් නේ. ප්‍රශ්නාංක 7 තමා කරන්න කිව්වේ. මම හිතනවා දැන් හරියට කියලා. ගොඩක් වෙලා ගන්න බෑ විනාඩි දෙකක් වගේ පොඩි ගානක් ඕක. හරි. මම හදන්නම්. ඒක ලේසි ගානක් තියෙන්නේ. ව්‍යාපාරිකයෙක් මාසකට 100ට බැගින් සුළු පොලියට 50000ක් ණයට ගත්තේ සෑම මාසයක් අවසානයේදී මීට අදාළ පොලිය ව්‍යාපාරයේ දියුණු වූාට පසු ණය මුදලක් ගෙවන පොරොන්දුව පිටගෙන දැන් ඔයාගේ ළඟට ඇවිල්ලා මම 50000ක් ඉල්ලනවා මම කියන මට 50000ක් දෙන්න කිව්වා ඔයා කියන මම දෙන්නම් මාසෙට පොලිය 100ට 8යි ඒ සාමාන්‍යයෙන් ගම්වල එහෙම දෙනවා පොලියට දෙනවනේ ඔය පොඩි ඇපයක් තියාගෙන එහෙම තුරාගෙන් මම 50000ක් කල් ඉල්ල ගන්න ඉල්ලගෙන මං කියන මට දෙන්න පොලියට තුරාගෙන පොලිය 108යි තුර මාසෙන් මාස පොලිය මං ඔයාලට ගෙවන්න ඕනේ හැබැයි එහෙම ගෙවනකොට ඊට පස්සේ ඔයාලට කියනවා මම සම්පූර්ණ සල්ලි ගෙවන්නම් පොඩ්ඩක් බිස්නස් එක දියුණු වුණාම තුර දැන් ඔයාගෙන් මම පොලිය හොයනවා නම් ණයට ගත්ත කීයද රුපියල් 50000යි කාලේ T දැන් මාස එකකට අහන්න මුලින් මාස එකකට පොලිය 100ට 8යි. ඒතර බෙදීම 100. මේ අහගන්න මෙන්න මෙහෙම එකක් හොදට. මේ වරදින තැන්. දැන් මාසෙට පොලිය 100ට 8යි. මාසෙට පොලිය නම් මෙතන කාලයක් මාස වලින් දාන්න. මේ දෙකම මාස වෙන්න ඕනේ. පොලිය මාසෙට 100ට 8යි නම් කාලයක් මාස 1යි. අපි දැන් කලින් ගණන් නැදිනේ. අවුරුද්දට පොලිය 18යි අවුරුදු 4යි. දෙකම අවුරුදු කලින් ගන්න. දැන් මාසෙට 100ට 8යි පොලිය මාස එකකට එක මාසයකට මම ගෙවන්න ඕනේ මේක සුළු කරාම 5 1 5යි 5 1 40යි බිංදු 2ක් රුපියල් 4000ක් ගෙවන්න ඕනේ මාසයකට පොලිය එක මාසයකට එහෙනම් පළවෙනි එකට උත්තරේ ඔන්න 4000යි දෙවෙනි එක අහනවා මාස 6ක් තුල ගෙවා ඇති මුළු පොලිය දැන් එක මාසයකට 4000නේ එතකොට දැන් ඔයාලට මම පළවෙනි මාසෙ ඇවිල්ලා 4000ක් දීලා යනවා ඊළඟ මාසෙත් වෙලා තව 4000ක් දෙනවා. මේම 4000 මාස 6ක් මම ඔයාලට ගෙවලා තිබුණා. ඒක 6 වරක් 4 24000ක් ඔයාලට මම පොලිය විතරක් දීලා තියෙනවා. ඊට පස්සේ කියන මාස 18කට පසු ඔව් ණය මුදල ආපසු ගෙවීමට හැකි වූයේ නම් ගෙවන ලද මුළු පොලිය. මාස 18කට පස්සේ. ඒ කියන්නේ දැන් මට දැන් මේ සල්ලි ඔයාලට දෙන්න පුළුවන් වෙනවා මාස 18ක්. කියන අවුරුදු එකමාරක් නේ. ඒතර මාසෙකට 4000 පොලිය. මාස 18කට නම් ඔක 18න් වැඩි කරා. ඔය 18ේම 4ක් 72යි. රුපියල් 72000ක් මම ඔයාලට පොලිය ගෙවලා තියෙනවා. ගෙවන ලද මුළු පොලිය විතරයි අහන්නේ.
පොලිය විතරක් 70000ක් මම ඔයාලට ගෙවලා තිනවා 4000 මාසෙන් මාසෙ. පැහැදිලිනේ? එහෙනම් මෙන්න ගෙවපු ගන්න. ඒතර ඔය ප්‍රශ්නේ හරි. ඒතර ඔගේ අඩුපාඩු හදාගන්න ඔතනින් පස්සේ හදන ගණන් දැන් පොඩ අමාරු වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ මේ ටික හොඳට අහගෙන ඉන්න. එහෙම දුවන්න එපා. ඒ ඉඳගෙන දැන් පොඩ කරකවනවා ගන්නලේ. දැන් ඔය පොඩි සිම්පල් ටිකක් කරේ. ඒ කියන්නේ අර ටික පාඩම අත ගියා විතරයි. දැන් තමයි ඔන්න ගණන් ටික හදන්න පටන් ගන්න ටික අමාරු ගණන් වලට යන්න. බලමුකෝ මේ ගන්න. ඔයා හදන්න ප්‍රශ්නාංක 10. මෙන්න මේ 10 වෙනි ප්‍රශ්නය. එතකොට එතන දීපුවා ටික හරියට බලලා උත්තරේ හොයන්න. හරි බලමු අපි දැන් එතකොට ඒ ගාන බබෝ මෙහෙමයි ණයට ගත්ත මුදල දීලා තියෙනවා 60000යි ක්‍රමේ ලියාගත්තා 60000ක් ණයට ගන්නවලු 115 පොලියලු ගත්තාම ගෙවන පොලිය 27000ක් නම් අපෙන් අහනවා ණයගත්ත කාලය. T දීලා නෑ ඒකේ. පොලිය දීලා ණය මුදල දීලා පොලිය අනුපාතය දීලා කාලය දීලා නෑ. එහෙනම් අර සූත්‍රය ලියලා දන්න ටික ආදේශ කරන්න. ණයට ගත්ත මුදල 60000යි. ඒක දන්නවනේ බබු. ගුණ කිරීම. ඊට පස්සේ ණයගත්ත කාලය T දීලා නෑ. එහෙනම් T දන්නේ නැහැ අපි. T දන්නේ නැත්නම් අපි T එහෙම ලියනවා. ගුණ කිරීම R දීලා තියෙනවා කීයක්ද? R දීලා තියෙනවා 115යි. බෙදීම 100. තව මොකද්ද මේ ගාන දීලා කියන්නේ?
මේ 60000 ණයට අරගත්තාම 100ට 15 පොලියට ගෙවන පොලි මුදල 27000යි. පොලි මුදල දීලා. ඒ කියන්නේ මෙතන ගාන දීලා. අයි දීලා 27000යි. එහෙනම් දැන් සමීකරණයක් විසඳන්න වෙනවා ඔයාලට. මෙයා දීලා මේ අයි දීලා. එහෙනම් අයි වෙනුවට 27000 දාන්න. ඒතර t හොයන්න පුළුවන්. ඉතුරු ඔක්කොම දන්නවනේ. දැන් මේක සුළු කරනවා මෙහෙම. මෙයාගේ බිංදු දෙකට මෙයාගේ බිංදු දෙකක් කැපෙනවා. මෙතන ඉතුරු වෙන්නේ 600 ගුණ කිරීම t ගුණ කිරීම 15. ඒ කියන්නේ 600 ගුණ කිරීම t ගුණ කිරීම 15. මේ පැත්තේ 27000යි. දැන් ඔයා t හොයනවා නම් මේ t කියන එක 600ෙන් ගුණ වෙලා 15ෙන් ගුණ වෙලා නම් දෙපැත්තම 600 ගුණ කිරීම 15ෙන් බෙදන්න. සමහර ළමයි නම් මේ 600 15ෙන් ගුණ කරනවා 9000යි කියලා. ඒතකොට 9000යි t ලියලා දෙපැත්තම 9000න් බෙදනවා. මම කම්මැලි එහෙම කරන්නේ. ඒ හින්දා මම කරන්නේ මේ t 600නුයි 15නුයි දෙකෙන්ම ගුණ වෙලානේ. එහෙනම් 600 ගුණ කිරීම 15 කියන එකෙන් මේ පැත්තත් බෙදනවා. 600 ගුණ කිරීම 15 කියන එකෙන් මේ පැත්තත් බෙදනවා. ඒතර බෙදුවාම මේ 600ට 600 කැපෙනවා 15ට 15 කැපෙනවා. t සමානයි මේක සුළු කරනවා. බිංදු දෙකට බිංදු දෙකයි. ඊට පස්සේ මෙයා 6න් බෙදුවොත් 27ට 6 ඒවා 4යි 24යි ඉතුරු 3යි 30ට 6 ඒවා 5යි 45යි. ඒතර 45 බෙදීම 15 තියෙනවා. උඩ 45 15න් බෙදන්න. ඒතර 15 වරක් 45ට හරියටම 3යි. එහෙනම් ඔයා ණය අරන් තියෙන කාලය බබුව අවුරුදු 3කට අරන් තියෙනවා. તો ණය ගත්ත කාලය. දැන් කියන්නේ සමීකරණයක් හදාගත්තා අපි එතන. ණය ගත්ත කාලය අවුරුදු 3යි. ඔන්න දැන් පොඩ්ඩක් අර ඇහුවේ සාම්ප්‍රදායික ප්‍රශ්නයක් නෙමෙයි ටුට්ටක් වෙනස් කරනවා. එහෙම අහනවා. එතකොට ඒක හරිනම් හොඳයි. වැරදි නම් කවන්නේ ඊළඟ ගාන try කරනවා. එහෙමයි කරන්නේ. නෑනේ ඔයා හිතනව නම් ඔයාට හිතන්න දේවල් ඕනතරම් තියෙනවා. ඔයාට ඒවා හිතෙන්නේ නෑ. ඒකනේ වෙලා තියෙන්නේ. ඔයා හිතනවා නම් දැන් මම ළමයෙකුට නීති දාන්නේ නෑනේ. පාඩම්ම කරපන්. පොතේම හිටපන්. ටීවී බලන්න එපා. නාට්‍ය බලන්න එපා. ෆිල්ම් බලන්න එපා. සෙල්ලම් කරන්න එපා. ඔය ඔක්කොම ටික මමත් කරනවනේ මම කියන්නේ. ඔය ඔක්කොම මමත් කරනවා. හැබැයි මගේ වැඩ ටික මම කරනවා. ඒ වැඩේ මූලිකයි. මොකද මම ජීවත් වෙන්නේ එතන ඉන්නේ. මේක මගේ රස්සාව. ඒක හරියට කරලා තමයි මට ඉතුරු දේවල් කරන්න පුළුවන්. හරි. අපි තව ගානකට යන්න. ප්‍රශ්නයක් අපි දැන් කරේ 10. ඊට පස්සේ ප්‍රශ්නාංක 11. ඒකත් මේ වගේ තමයි කරන්නේ ප්‍රවේශමට සුළු කරගන්නකො එතකොට හරි. දැන් ඔයාලට මෙතනින් ඉස්සරහට හොඳ ගණන් සෙට් එකක් තියෙනවානේ.
ඒ කියන්නේ ෂෝක් ගණන් ටිකක් තියෙනවා. පොඩි පොඩිම ගණන් නෙමෙයි ටිකක් වාගේ දැනුම හැදෙන්න ගණන් ටිකක් තියෙනවා. හරි අපි ගාන බලමු. දැන් ඔයාට පොඩි හරි මොන හරි අවුලක් වෙනවා නම් ඕකේ වෙන්නේ සුළු කරන්න ගියාම. අර මං කිව්වේ ප්‍රශ්නේ තියෙන්නේ සුළු කිරීමේ. ළමයිට එහෙම අවුලක් තියෙනවා. සුළු කරන්න ගියාම වරද්ද ගන්නවා ඔයා. තුලා බලමු ඔන්න මේක දීලා තියෙනවා රුපියල් 95000ක් ණයට ගන්නවා. P දීලා. අවුරුදු 4කට අඩු ගන්න. එහෙම ගත්තාම පොලිය ගෙවනවලු 68400ක්. ණය ගත්ත පොලි අනුපාතය යනවා. R දීලා නැහැ. එහෙනම් එයා හොයන්න ඕන. එහෙනම් අපි ලියමු I පොලිය දන්නවා 68400යි. ඊට පස්සේ ණයට ගත්ත මුදල P දීලා තියෙනවා 95000යි. T කාලය අවුරුදු 4යි දීලා. ඊට පස්සේ R පොලි අනුපාතය දීලා නැහැ. එයා R විදියට අරගෙන මේක සුදු කරගන්න. දැන් ඔයාලට R හොයන්න පුළුවන්. කොහොමද හොයන්නේ? බිංදු දෙකට බිංදු දෙකයි. ඊට පස්සේ සුළු කරාම 950 ගුණ කිරීම 4 ගුණ කිරීම 6 950 ගුණ කිරීම 4 ගුණ කිරීම 6 68400යි. તો 950 ගුණ කිරීම 4 ගුණ කිරීම 6 නම් දෙපැත්තම 950 ගුණ කිරීම 4ෙන් බෙදන්න. බබෝ 950 ගුණ කිරීම 4යි 950 ගුණ කිරීම 4යි බෙදලා යනවා. ඉතුරු වෙනවා ඔක සුළු කරගන්න එක තමයි වැඩේ. බිංදුවට බිංදුවක් නම් කැපෙනවා. හරි. ඉතින් මෙන්න මෙතන තියෙන මේ 40 නේ අගට තියෙන දැන් බිංදුවට බිංදුවක් කැපුණාම 40 තියෙනවා. ඒතර ඔයා දන්නවද 4ෙන් බෙදෙන එකක් ටක් ගාලා හොයන හැටි? 4ෙන් බෙදෙන එකක් හොයන්න පුළුවන් ටක් ගාලා ඉක්මනට අග ඉලක්කම් දෙක තියෙනවනේ. අග ඉලක්කම් දෙක 4ෙන් බෙදෙන එකක්. දැන් මේක බිංදුව අයින් වුණොත් අග ඉලක්කම් දෙක වෙන්නේ 40. ඒතර 40 4ෙන් බෙදෙනවනේ. එහෙනම් මේ 4ෙන් මේක බෙදන්න. ඒතර මෙයා 4ෙන් බෙදුවොත් 6ට 1යි. ඉතුරු 2යි. 28ට 4 වරක් 7යි. 4ට 4 1යි බිංදුව. 1710යි. ඕක බෙදන්න ඕනේ 95න්. ඒතකොට ඒකෙදින් අපිට වෙනම ලියලා බෙදන්න වෙනවා. 1710 95න් බෙදුවොත් 95ව 1යි. 1 පරක් 95 95 ඉතුරු වෙනවා 11න් 5ක් 6යි. මෙතන 16න් 9ක් 7යි 760යි. බිංදුව ගත්තොත් 760 95 අපි 8ක් විතර නිකන් දාලා බලමු. 8 වරක් 5 40න් බිංදුව ඉතුරු 4යි. 8 වරක් 9 72යි 4යි 76යි. හරියටම බෙදනවානේ.
දැන් ඔයාට මම ආයෙ කියන්නේ මම දැන් මේ දවස් ටිකේම කියන කතාවක් ඔයගොල්ලෝ රිවිෂන් එකේ ගොඩක් ළමයි ඉන්නවා දැන් ඒගොල්ලෝ දන්නා මම කිව්ව කතාවක් ගණන් බැරි වෙන්න ප්‍රධාන හේතුව සුළු කිරීම උඩ තියෙන්නේ සුළු කිරීම ටික හදාගන්න පුළුවන් නෑ රිවිෂන් ක්ලාස් එකට එන්න කියලා මම කිව්වා දැන් රිවිෂන් ගෲප් 3ක් පටන් ගත්තා එතකොට ඒකේ සුළු කිරීම ඔක්කොම හදනවා දැන් අද උදේ ගුණෝත්තර ශ්‍රේණි පාඩම කරා 11 වසරේට එතකොට ගුණෝත්තර ශ්‍රේණි කියන දේ තේරෙනවා ප්‍රශ්න සුළු කරන්න බෑ එතකොට අද සුළු කිරීම වල දැක්ක අර ඊයර රිවිෂන් එකේ කරපු විදිය ගාන සුළු කිරීම වල තියෙනවා. ඒතකොට ඒක දන්නේ නැත්නම් ගාන හදන්න බෑ. ඒක ඇතින අවුල. ඒ අවුල හදන්න පුළුවන් ඔයාලට. ඒතකොට මේක බෙදුවාම 18යි. එහෙනම් පොලි අනුපාතය 100ට 18ක් කියලා ඔයාට උත්තරේ එනවා. ඒතකොට මේක ඔන්න සුළු කරලා උත්තරේ දැම්මා. ඒතකොට මේක හරි. කී අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. ඊට පස්සේ ගානට අපි යමු. දැන් අපි හදමු ඊළඟට ප්‍රශ්න අංක 12. ප්‍රශ්න අංක 12 හදන්න. සුළු කිරීමක් තියෙනවා ප්‍රවේශමට කරන්න ඕනේ. සමහර අයට ඔය ලින්ක් දෙකක් තියෙනවනේ. අර 500 දාන එකේ අවුලක් තියෙනවා නම් සිග්නල් අනිත් ලින්ක් එකෙන් අනිත් එකට ජොයින් වෙන්න. මේක දැන් ඔයාලට මම හදන්න කිව්වේ ප්‍රශ්න අංක 12. එක හොඳ ගාණක් තියෙන සුළු කිරීමක් ටිකක් ඉගෙන ගන්න ඕනේ ඒක කරන්න.
හරි බබෝ ගාන බලමු අපි. දැන් ඒ ගාන පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. මේකේ සුළු කිරීමක් තියෙනවා. ඒ සුළු කිරීමත් අහගන්න. හොඳට අහගෙන ඉන්න. දැන් ඔය ඔන්න ඔය වගේම ළමයි අවුල් කරගන්නේ දශම එහෙම ඇවිල්ලානේ. දශමාවම පොඩ්ඩක් වැඩේ අරගන්න. ඒතර මේ ගාන කියනවා වාර්ෂිකව 100ට 3.5යි. අන්න පොලි අනුපාතය 3.5. ගෙවීමේ පොරොන්දුව අපිට 35000ක් ණයට ගන්න. 35000ක් ණයට ගත්ත පුද්ගලයා මුළු මුදල ලෙස 41125ක්. දැන් මේ දැන් ඔයාගේ මම 35000ක් සල්ලි වල ණයට ගත්තා. 35000 ණයට අරගෙන කවදා හරි දවසක මම ඔයාලට ගෙනත් දෙනවා 41125ක්. ණයට ගත්තේ 35000යි. එතකොට මේ 41125 කියන පොලිය කියලා ගාන කියන්නේ නැහැ. මේ 41125 මොකද්ද? මුළු මුදල කිව්වහම එයාගෙන් ගත්ත 35000ක් තියෙනවනේ. 35000 ණය මුදලයි පොලියයි ඔක්කොම තමයි මේ 41125. එහෙනම් අපි ඔයාලට කියව පොලිය බලන්නේ කොහොමද මේකෙන් මේක අඩු කරන්නේ? රුපියල් 6125ක් ඔයාට මම පොලිය ගෙවලා තියෙනවා. දොර 35000යි ණයට ගත්තේ. ඒ 35000ට පොලිය 6125ක් එකතු වුණොත් තමයි මුළු මුදල 41125ක් මම ඔයාට දෙන්නේ. එනවා ගියපු පොලිය 6125යි පොලිය බබු. 41125ම නෙමෙයි. ටී දන්නේ එයා හොයනවා. අන්න දැන් හරි. එහෙනම් දැන් මේකට ආදේශ කරන්න. පොලිය 6125යි. ණයට ගත්ත මුදල P 35000යි. T කාලය එක දන්නේ. එක දීලා නැහැනේ. පොලිය අනුපාතය 3.5යි. ඔන්න වැඩේ අනා ගන්න තැන. බෙදීම 100. දැන් ඔයාට මේ ටික කරා නම් ඔයාට සුළු පොලිය පුළුවන්. මේ ටික කරා නම් බබෝ සුළු පොලිය පුළුවන්. හැබැයි මෙතනින් එහාට හදන්න බැරි නම් ඔයාට බැරි සුළු පොලිය නෙමෙයි. සුළු කරන්න බැරි. සුළු කිරීමේ දෝෂයක් තියෙන්නේ. බලමු අපි හදන්න පුළුවන් ටික. 0.2ට 0.2ක් නම් කැපෙනවා. ඉතුරු වෙනවා 350 ගුණ කිරීම t ගුණ කිරීම 3.5. මම මේක මෙහෙම ලියන්නම්. 350 ගුණ කිරීම 3.5 ගුණ කිරීම t. මෙතන 6125යි. දැන් ඔයාට මේක හදන්න ක්‍රම දෙකක් තියෙනවා. එක්ක ඔයා කැමති නම් මේ දෙක ගුණ කරාට කමක් නැහැ. ඒ කියන්නේ ගුණ කරාට කමක් නැහැ කියන්නේ ඒක ඔයාට නෝට් වෙන්න ඕනේ. එහෙම ගුණ කරන එක හොඳයිද කියලා. හේතුව එක්දර ගුණ කරොත් පොඩි වාසියක් එන්නත් පුළුවන්. හේතුව මේ ගුණ කරන එක්කෙනෙක්ගේ බිඳුවක් තියෙනවා. බිඳුවක් තිබුණොත් ඒ කියන්නේ අගට බිඳුවක් තියෙන එකකින් දශම ගාණක් වැඩි කරාම දශම නැති වෙලා යනවනේ. ඒක දශම කෑල්ල අයින් වෙනවා. ඒක වාසියක් අපිට. එහෙනම් මම කරන්නේ පොඩ්ඩක් කපටි වෙලා. දැන් ඒව හිතනවද ළමයින්ට සාමාන්‍යයෙන්? නෑ. ඇයි? එයා ගණන් හදලා එක්ස්පීරියන්ස් නෑ. දැන් කවුරු සර්ට් නම් ආරයි සර්ට් නම් හිතනවා අපිට හිතෙන්නේ. ඒ මට හිතෙන්නේ මම මේව හදනවනේ ගොඩක්. එහෙනම් මේක මම ගුණ කරගන්නවා. 35 ගුණ කරාම දශම මතක කරගන්නකෝ. 350 35 ගුණ කරනවා කියන්නේ 35 35ක් නේ. 35 35 ගුණ කරාම 1225යි. 35 35 ගුණ කරා. බිංදුව අගට දැම්මොත් 12250. දැන් ගුණ කරපේ කෙනාගේ දශම ස්ථානයක් තියන්න ඕනේ. දැන් දශම ස්ථාන තිබ්බහම බිංදුව අයින් වෙනවා. අර මං කිව්වේ. එහෙනම් 1225යි ඔය දෙක ගුණ කරාම 1225යි t වෙනවා. මේ පැත්තේ 6125යි. එහෙනම් දැන් දෙපැත්තම 1225න් බෙදන්න. මට වැඩිපුරම තේරුම් කරන්න ඕන ඔයාලට මේ පාඩම් නෙමෙයි බැරි.
සුළු කරන්න බෑ දශම ගුණ කරන්න බෑ දශම බෙදන්න තේරෙන්නේ සමීකරණ විසඳන්න බෑ ඒකයි මම කිව්වේ කවුරු හරි එහෙම අවුල් තියන අය ඉන්නවනම් අර රිවිෂන් පන්තියට එන්න ඔයාගේ A to Z සුළු කිරීම හදනවා ඒකේ එහෙම හැදුනොත් ඔයා මම නෙමෙයි වෙන ඕන සර් කෙනෙක් කියන ඕනම ගානක් ඔයා පොට ගාලා හදනවා ඒකේ වෙනම වැඩ පිළිවෙලක් යන්නේ ඒක සුළු කරා මෙයාට මෙයා කැපෙනවා T සමානයි මෙයාගෙන් බෙදන්න ඒක අපි හිතෙන් හදලා බලමු 1225 ඒවා 6000ට නිකන් පහක් විතර ගුණ කරලා බලමුද නිකන් 5 වරක් 5 25 ඉතුරු දෙකයි 5 වරක් දෙක 10 දෙකයි 12යි ඉතුරු එකයි 5 වරක් දෙක 10 එකයි 11යි 5 එකයි 6යි ඒකේ පොඩි ඒ ඔක්කොම තමයි මේ ගන්න. මෙතන තියෙන්නේ මේ මුළුමද කියලා පළවෙනි ණය පොලියයි දෙවෙනි ණයයි ඒක පොලියයි. ඒතර පළවෙනි ණය පොලියයි දන්නවනේ 92800. එහෙනම් පළවෙනි ණය පොලියයි මම අඩු කරමු. රුපියල් 65400ක් මම තා වැඩිපුර දුන්නා. මම මේ 1,50,000 කියන්නේ පළවෙනි ණයයි පොලියයි දෙවෙනි ණයයි පොලියයි. පළවෙනි ණයයි පොලියයි ඔය ගාන ගෙවලුත් වෙනවා. අර සම්පූර්ණ මේක අඩු කරාම වැඩිපුර මේ 65 කියන්නේ දෙවෙනි ණයයි ඒක පොලිය. දෙවෙනි ණයයි ඒක පොලිය. අපෙන් නවන්නේ දෙවන ණය මුදල නිදහස් වීමට ගෙවිය යුතු කුළුම 65400ක්. දැන් දෙවනි ණයයි පොලිය. පළවෙනි ණයයි පොලියයි 92යි 800යි. දෙවනි ණයයි පොලියයි 65යි 400යි. ඒ දෙකේම එකතු ඔක්කොම ගෙවලා 1.58 ආන්න දෙවනි ණයයි ඔය කොටස් තුන ළමයින්ට හදාගන්න පුළුවන්. ඇත්තට පුළුවන් මේක හදන්න. ඉත වෙන්න ඔයා පොඩ්ඩක් අංක කොටස දාන්න පොඩ්ඩක් අමාරුක ලේසියෙන් හදන්න එකපාර බෑ. මේක අලුපාර හදා මම දීලා කොටසට යන්න අන්තිමේට
මම බැලුවා මේ හරි හරි ඊට පස්සේ අපි ඊළඟ කොටසට යනවා ඒකේ අන්තිම ප්‍රශ්නේ දැන් ඔන්න ඔතන තමයි පොඩ්ඩක් කවුරු හරි හිර වුණොත් හිර වෙන්නේ ඒත් අපි දැන් ඒ ටික බැලුවොත් ඔයාලට දෙවනි ණය මුදලට අය කරපු පොලි අනුපාතය අහන්න දෙවනි ණය මුදලේ පොලි අනුපාතය අපි උදාහරණ අපි ගමු සූත්‍රය මොකක්ද i සමානයි EPR බෙදීම 100 දැන් ඔයා දන්නවා දෙවනි ණය මුදල දෙවනි ණය 60000යි දෙවනි ණය මුදල කාලය උත්තර කියනවා මේක දෙන්න බලන්න දෙවනි ණය මුදලේ කාලය මාස 6 පොලි අනුපාතය හොයන්න කියනවා එයා කන්නේ බෙදීම 100 මම කොහොම ලියනවා දැන් දෙවනි ණය මුදල 60000නේ එතකොට දැන් ඔයා ගෙවලා තියෙනවා දෙවනි ණය මුදලයි පොලියයි 65400 65400ක් ණය මුදල 60000යි 65400ක් නම් වැඩිපුර 5400ක් ඒතර වැඩිපුර 5400 තමයි දැන් සමහර වෙලාවට ළමයි කොහොම කරයි ඒක නරකක් කියලා දෙන්නේ මෙහෙම කරොත් මෙන්න පොඩි ගණක් කරා ඇයි හේතුව දන්නවද පොලි අනුපාතය වාර්ෂික පොලි අනුපාතය වාර්ෂික වුණොත් දැන් මෙතන වර්ෂ මෙහෙම 6ක් දැම්මොත් බබු කාලේ වර්ෂ 6ක් අවුරුදු 6ක් අවුරුදු 6ක් කියන්නේ මෙහෙම ඔයා පොලි අනුපාතය R දාලා R මෙතන දැන් අපි දාන්නේ වාර්ෂික පොලි අනුපාතය හොයන්නේ මෙතනට 6 දැම්මොත් මේක අවුරුදු අන්න එහෙම නෝට් එක ඒව වර්ධන ළමයි එහෙනම් වාර්ෂික පොලි අනුපාතය මෙතන 6 දැම්මා පොලියක් දැම්මොත් මේ 6 දැම්මා ඔයා නිකමට හිතන්න මාස 6ක් කියන්නේ මාස අවුරුදු කරන්නේ මෙතන දාන්න අවුරුදු විතරයි ඔයා නිකන් හිතලා ගන්නවා මාස 6ක් කියන්නේ අවුරුද්දේ කොච්චර භාගයයි එහෙනම් ඔයා මෙතන භාගය දාන්න දැන් එහෙම කරන්න කරන්න කොහොමද මාස ගාන අවුරුදු කරන්න තොරෙන් ඒ අවුරුද්දට මාස 12යි ඔය ඔන්න හොඳ පොයින්ට් එකක් පිළිගන්න. ඒතර අවුරුදු මාස ගානක් අවුරුදු කරනකොට 6ට මම දෙන්නේ. 12ට 6 ඒකට දෙකෙන් එකයි. අවුරුදු දෙකෙන් මාසෙකින් මෙන්න මෙහෙම දැම්මොත් තමයි R වෙන්නේ. දැන් මේක සුළු කරමු. බිංදු දෙකට උඩ බිංදු දෙක. දෙකෙන් බෙදන්න පුළුවන් මේ 6 දෙවරක් 6ට 3යි 300. 300 ගුණ කිරීම 300යි R. සමානයි 5400 300යි R නම් දෙපැත්තම 300
300ට 300 කැපිලා යනවා R සමානයි. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා 54ට 3 වරක්. ඒ ගාන හැදුවා නම් ඇත්තටම හොඳයි. කියන්නේ යා හොඳයි විතරයි හොඳයි. ගොඩක්